අද 2021 මැයි 23 ඉරිදා සිරස්තල. කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක්. මරණ 17ක්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන්. 25 වෙනිදා සංචරණ සීමා ලිහිල් වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීමට පමණයි. යුද හමුදාපති කියයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳටත් කොවිඩ්. පාර්ලිමේන්තුවේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනය කරන බව වේත්‍රධාරියා කියයි. බෙන්ගාල බොක්ක ආශ්‍රිතව හෙට සුලිකුණාටුවක්. දීවන හා නාවික කටයුතු නවති. ගුවන් නාවික හමුදා සීරුවෙන්. කොටගලදී අකුණු සැර මැදී පුද්ගලයින් 17ක් රෝහලේ. බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය කොවිඩ් අවදානමෙන් මිදෙයි. තරුණ ක්‍රීඩකයින් රසක් සමගින් ශ්‍රී ලංකාව තරඟබීමට. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කර තිබෙනවා. රජය එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙයයි. ඒ අතරින් මරණ 17ක්ම වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජලනී ප්‍රේමදාස මහත්මියටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. රජය එකවර තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මෙයයි. මෙම මරණ සිදුව ඇත්තේ පසුගිය මැයි 16 වනදා සිට මැයි 22 වනදා දක්වා අතර කාලයේ බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අතරින් 5 දෙනෙකු නිවසේදී මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ මරණ 46න් 30 දෙනෙකුම පිරිමි පුද්ගලයන්. එමෙන්ම මරණ 17ක්ම ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලින් මරණ 6 බැගින් වාර්තා වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 5ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 3ක්ද ඊට අයත්. කුරුණෑගල, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් එක් මරණේ බැගින් වාර්තා වී තිබෙනවා. 2020 මාර්තු මාසයේ 11 වෙනිදා ආරම්භ වුණු මෙරට පළමු කොවිඩ් රැල්ල දින 207ක කාලයක් පැවති අතර එම කාලය තුල වාර්තා වූයේ කොවිඩ් මරණ 13ක් පමණයි. ඉන් පසුව 2020 ඔක්තෝබර් මාසයෙන් ආරම්භී කොවිඩ් දෙවැනි රැල්ල දින 193ක් පුරා සක්‍රිය වෙද්දී එම රැල්ලේ වාර්තා වුණු මරණ ගණන 591ක්. නමුත් පසුගිය අප්‍රේල් 15 වෙනිදා ආරම්භ වෙලා තවමත් දින 39ක් වගේ කෙටි කාලයක් ගත වෙලා තිබෙන කොවිඩ් තුන්වැනි රැල්ලෙන් මරණ 574ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ කොවිඩ් රැලිවලදී වාර්තා වුණු මරණ සංඛ්‍යාව මුළු මරණ සංඛ්‍යාවෙන් කොයි වගේ ප්‍රතිශතයක්ද යන්න අපි දැන් විමසලා බලමු. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වෙද්දී 1178ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පළමු රැල්ලේදී ඉන් වාර්තා වුණේ 101.1ක මරණ ප්‍රතිශතයක්. දෙවන රැල්ලේ වාර්තා වූ මරණ ගණන මුළු සංඛ්‍යාවෙන් 50.1ක්. කොවිඩ් තුන්වන රැල්ලේ එම ප්‍රතිශතය දැනට පවතින්නේ 48.7ක් වගේ ඉහළ අගයකයි. මාසයකුත් දින 9ක් වගේ කෙටි කාලයක් තුල සමස්ත මරණ සංඛ්‍යාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් තුන්වන රැල්ලෙන් වාර්තා වීමෙන් පෙනී යන්නේ පවතින තත්වය කෙතරම් භයානකද යන්නයි. මේ ඉහළ යමින් තියෙන මරණ සංඛ්‍යාව පාලනය කර ගැනීම සඳහා අපි මහජනතාවගෙන් ඉල්ලනවා අපි අවදානම් කණ්ඩායම් යම් සැකසහිත රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඊටාම කන්නමින් තමන්ගේ කොට්ටාශ භාර මහජන සෞඛ්‍ය පරිචාරකයන්ට දැනුම් දෙන්න කටයුතු කරන්න. ඒ වගේම අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ පාර්ශවයෙන් ඉල්ලනවා අපිට ශ්‍රේෂ්ඨ මට්ටමේ ඉන්න මේ රෝග ලක්ෂණ සම්බන්ධව පැමිණිලි කරන අයවලුන් රෝහල්ගත කිරීම සඳහා අවශ්‍ය ගිලන් රට පහසුකම් ප්‍රමාණවත් ලෙස ඉහළ නංවන්න. ඒ වගේම රෝහල් තුළට මෙවැනි සැකසහිත රෝගීන් ඇතුළත් කර ගැනීම සඳහා පවතින දීර්ඝ ගැටලු සහගත ක්‍රියාවලිය අවම කරලා ඊටාම කෙටි වේලාවකින් රෝගය ඇතුළත් කර ගැනීම සඳහා හැකි පහසුකම් සලසන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒක මාධ්‍යමු තියලා දින 14 ලොක්ඩවුන් එකකට යන්න ඕන කිව්වට
ජනාධිපතිවරයා සාකච්ඡාවේදී මේක සම්බන්ධව සාකච්ඡා වුණේ නැද්ද? අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා විදිහට නෙවෙයි. අතිගරු ජනාධිපතිතුමාට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු සියලුම වෛද්‍ය සංගම් එකතු වෙලා ලිඛිතව බාර දීමක් කෙරුවා. ඒ තමාගේ විද්වත් මතය, ඒ විද්වත් මතය අපි වාචික විතරක් නෙවෙයි ලිඛිතවත් බාර දීලා තියෙනවා. ඉතින් ඒ මතය මම හිතන්නේ ජනාධිපතිතුමා මේ වෙනකොට දන්නවා. මම හිතන්නේ රජයක් හැටියට එතුමා ඒක බලලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී. කොවිඩ් ආසාදිතයින් 2909 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. කොළඹින් 556ක්, කළුතරින් 407ක්, ගම්පහෙන් 354ක්, ගාල්ලෙන් 233ක්, කුරුණෑගලින් 207ක් සහ තවත් දිස්ත්‍රික්ක 20කින් ආසාදිතයින් 1149 දෙනෙකු වාර්තා වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනී ප්‍රේමදාස මහත්මියටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ බව අනාවරණ කළේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. එහි දැක්වුණේ සැක සහිත කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් ජලනී ප්‍රේමදාස මහත්මිය ඊයේ රෝහල්ගත වූ අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයෙන් ඇය ආසාදිත බව තහවුරු වූ බවයි. ඒ අනුව තමන්ද PCR පරීක්ෂණයකට යොමු වූ බවත්, තමන් කොවිඩ් ආසාදිත ඇතැයි එමගින් තහවුරු වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබුණා. ජලනී ප්‍රේමදාස මහත්මිය රෝග ලක්ෂණ සහිතව සිටින බවත්, තමන්ට තවමත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් එහි වැඩිදුරටත් සඳහන්. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයටගත් පසුගිය මැයි මාස 19 වනදා සහ 20 වනදා සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා. එහිදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව අසල සංවිධානය කළ විරෝධතාවයකටද සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියා. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ සිටි දිනවල ඔහුගේ ආශ්‍රිතයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට CCTV දර්ශන උපයෝගී කරගන්නා බවයි. ඒ අනුව සෞඛ්‍යංශවල උපදෙස් පරිදි එම මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙසද දැනුම් දෙන බවද වේත්‍රධාරීවරයා සඳහන් කළා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුබණ්ඩාර මහතාද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් උපදෙස් පරිදි දිවයින පුරා ආයුර්වේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් අතර ඒ අනුව ඇඳන් 3500ක ප්‍රමාණයක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට නියමිතයි. බදුල්ල පළාත් මහරෝහලේ PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කර ගැනීම සඳහා ජනතාවගේ මූල්‍යාධාරයක් රැස් කිරීමට සිදු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. මලසිරුරක් නිදහස් කර ගැනීමට දින දෙකක් තුනක් යනවා. උදාහරණයක් විදිහට ඌව පරගන වෛද්‍යවරියක් හිටියා. ඒ වෛද්‍යවරිය කොරෝනා මේකට එක්ස්පෝස් වුණා. එක්ස්පෝස් වෙලා එයාගේ රිපෝට් එක එනකොට එයා එක්ස්පෝස් වෙලා දවස් 16ක් ගිහින්. ඊට පස්සේ PCR සාම්පල් එක අරගෙන දවස් 8ක් ගිහින්. ඒ වෛද්‍යවරියකටත් මේකේ වටිනාකම සාමාන්‍යයෙන් මිලියන 10ක් නැත්නම් මිලියන 11ක් වෙනවා. PCR සාම්පල් එකක් උපරිම පැය 8ක් ඇතුළත දෙන්න පුළුවන්. අපි මේකට පාවිච්චි කරන්නේ රජයේ වෛද්‍ය සංගමයේ ගිණුම. ඒ ගිණුම බොහොම පාරදර්ශීභාවයයි. හොස්පිටල් එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවා ඒ අසංහිමිකරුයි. අපි කාටවත් මේකෙන් සල්ලි තනියම ගන්න බෑ. ගවර්න්මන්ට් මෙඩිකල් ඔෆිසර්ස් ඇසෝසියේෂන් කියන නමින් බදුල්ල මහජන බැංකුවේ ගිණුම් අංකය 0.1 0.100 10යි 25යි 49යි 429 තමයි අපේ ගිණුම් අංකය. තව දෙයක් කියන්න ඕනි. නිසි තීන්දුව නිසි කාලට ගත්තේ නැත්නම් රටක් නෙමෙයි පවුලක් වුණත් වෙනසෙනවා. ඉන්දියාවේ කොවිඩ් රෝගීන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කළුදිලීර ආසාදනයෙන් අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය බව අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. අදාළ පුද්ගලයා මිය ගොස් තිබෙන්නේ මොළයේ දිලීර ආසාදනයකින් බවයි වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා සඳහන් කළේ. අද තවත් කොවිඩ් ආසාදිතයින් 2254 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද 1,63,496 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 1,28,607 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමා අවසන් කර ඇති නමුත් තවදුරටත් සක්‍රීය ආසාදිතයින් ගණන 33711ක්. චීන රජය විසින් ප්‍රධානයක් ලෙස මෙරටට ලබා දීමට නියමිත සයිනෝෆාම් මාත්‍රා ලක්ෂ 5ක සහ සිරින්ජ 5,04,000ක් මෙරටට ප්‍රවාහනය සඳහා බීජිං ගුවන්තොටුපළ වෙත අද උදෑසන රැගෙන විත් ඇතැයි චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා. මුළු දිවයිනටම පනවා ඇති සංචරණ සීමා මැයි 25 වන දින අලුයම 4ට ලිහිල් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගැනීමට පමණක් බව යුද හමුදාපතිවරයා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ නැවත ඒ දිනම රාත්‍රී 11 සිට යලි සංචරණ සීමා දැඩි කරන බවයි.
COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩ සංචරණ සීමා පැනවීමට රජයක තීරණය යටතේ මෙවන විට දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මකයි. එම සංචරණ සීමා එළඹෙන මැයි 25 වෙනි අඟහරුවාදා අලුයම 4ට ලිහිල් කරන අතර එදිනම රාත්‍රී 11ට යලි දිවයිනටම සංචරණ සීමා පැනවීමට නියමිතයි. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ මැයි 25 වෙනි අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදු නොවන බවයි. එම සංචරණ සීමා ලිහිල් කිරීම සිදු කරනුයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ සපයා ගැනීමට ඉඩදීම සඳහා පමණක් බවද යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා. සංචරණ සීමා ලිහිල් කරන කාලය තුළ මත්පැන් අලෙවිසැල් විවෘතව නොතබෙන අතර විවෘත කර තැබීමට අවසර ඇත්තේ ආහාර ද්‍රව්‍ය වෙළඳසැල්, ෆාමසි සහ ඉන්ධන පිරවුම්හල් පමණයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරට යා යුත්තේ එක් අයෙකු පමණක් බවත් අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශී වීම සඳහා කිසිසේත්ම ඉඩ නොතබෙන බවද යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා. මැයි 25 වනදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී බලපෑත්වන මෙම නියමයන් මැයි 28 වන දින අලුයම 4ට සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසුවද බලපෑත්වෙනු ඇති. එමෙන්ම මැයි 29 30 යන සතියන්තයේ දිනවල සංචරණ සීමා පැනවීම පිළිබඳ තීරණය මැයි 27 වනදා සිදු කරන තත්ත්ව සමාලෝචනයකින් පසු ගනු ලබන බවද යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා. 25 වන දින සංචාරණ සීමා ඉවත් කිරීම හුදෙක්ම ජනතාව අතර ඉතාමත් සුළු පිරිසකට සමහර වෙලාවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම අවශ්‍යතාවයන් සහ ඖෂධ සඳහා පමණක් සංචාරණ සීමාවන් ඉවත් කරනවා මිස අන් අයට අනිවෙස් වලින් පිටතට පැමිණලා සුපුරුදු පරිදි මාර්ගවල ගමන් කිරීමට හැකියාවක් නැහැ. යම්කිසි පුද්ගලයෙක්ට තමුන්ගේ ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය නම් ළඟම ඇති කඩේකට ගිහිල්ලා නැත්නම් ඖෂධ ශාලාවට ගිහිල්ලා ඒ ලබා ගැනීමක් මිසක් පොදු ජනතාවට දැනට පවතින සංචාරණ සීමා ආකාරයටම පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා අද දිනේද කියා සිටියේ COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මේ මොහොතේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති 2ක කාලයක් දක්වා හෝ සංචරණ සීමා අඛණ්ඩව පැනවිය යුතු බවයි. දැන් ඇත්තටම මේ දැනට ආරම්භ කරලා තියෙන සංචරණ සීමා පැනවීම යම් තරමකට අපිට මේ වැඩි වෙමින් තියෙන තත්ත්වය පාලනය කර ගැනීම සඳහා උදව්වක් වෙනවා. නමුත් මේ දින සංඛ්‍යාව ප්‍රමාණවත් නැහැ කියන එක පේන්න තියෙනවා. මුළු රටම අවදානමකට ගියපු අවස්ථාවක්. ඒ නිසා අවම වශයෙන් සති 2කට එහා ගියපු කාල සීමාවක් නිරෝධායන නීතිය හෝ රටම තුලම සංචරණ සීමා පැනවීමක් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපිට පේන්න තියෙනවා අනිකුත් වෘත්තිකයන් බොහෝ අවස්ථාවල සත්‍ය ප්‍රකාශ කරත් බොහෝ අවස්ථාවල රට තුල යහපත් දෙයක් කිරීම සඳහා ඉල්ලීම් කරත් ඒවට අවුකම් දෙන්නේ නැතුව එක් වෘත්තීය සංගමයක විතරක් මතයට කටයුතු කරන්න ගිහිල්ලා මේ අවදානම් තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා කියලා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ආනයනකරුවන්ගේ ගබඩාවල පවත්නා තත්ත්වය පරීක්ෂා කර රටට අත්‍යවශ්‍ය භාණ්ඩ තොග ප්‍රමාණාත්මකව පවතින්නේ දැයි සොයා බැලීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෑලියගොඩ සහ පිටකොටු යන ප්‍රදේශවල සංචාරය කළා. අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සියල්ලම පාහේ ඉංගියකින් තොරව තව මාසයකට ප්‍රමාණවත් භාණ්ඩ තොග ගබඩා කරලා තිබෙනවා. උදේ සිට සවස 5 වරු 5 වෙනතෙක් පිටකොටුවේ සියලුම තොග වෙළඳ සෙල් විවෘතව තියෙනවා. නැවතත් සහන බඩුමල නැවතත් ක්‍රියාත්මක කිරීම දැනට අපි හුදකලා කරලා තියෙන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරයාට අවශ්‍ය සහන මල්ලක් රුපියල් 5000ක වෙනම ලබා දෙනවනේ. දැන් ඒකට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අද පෙරවරුවේද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වෙළඳ කටයුතු සඳහා විවෘත කර තිබුණා. එමෙන්ම පෑලියගොඩ මැණික් වෙළඳ සංකීර්ණය හෙට සහ අනිද්දා යන දෙදින තුල වෙළඳ කටයුතු සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. 24 වෙනිදා තොග පමණක් 25 තොග සිල්ලර දෙකමත් වෙළඳාම් කිරීමට අපි සියලු පහසුකම් සපයා තියෙනවා. දිවයිනේ හැම ප්‍රදේශෙම ලැබිලා තියෙනවා තොරතුරු පළතුරු විකුණා ගන්න නැතුව අහ කියන තත්යකට අපි මේ සියලු දෙනාටම දැනුම් දෙනවා හෙට 24 උදෑසන වෙන විට සියලුම තොග හැකි ඉක්මනින් උදෑසනම මෙහෙට ලැබෙන්න සලස්වන්න කියලා. දිවයින පුරා අඛණ්ඩ සංචරණ සීමා ක්‍රියාත්මක වූ ඊයේ රාත්‍රියේ බලංගොඩ නගරයේ ජනතාව නිරෝධායන රීතීන් කඩ කරමින් වෙළඳසැල් ආශ්‍රිතව ඒකරාශී වී ඇති අයුරු අප ප්‍රාදේශීය වාර්තාකරුවෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණා. මේ අතර දිවයින පුරා අඛණ්ඩ සංචරණ සීමා ක්‍රියාත්මක වූ ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන පොලිස් මාර්ග බාධකවලදී දැඩි පරීක්ෂා කිරීම් සිදු වුණා. මේ අතර නිරෝධායන නීතීන් කඩ කරන්නන් සොයා පොලිසිය සහ ආරක්ෂක අංශ අද දිනේද දිවයින පුරා නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.
හරි ගෙදරට පණින්න දෙනවා පොලිසිය. ඊයේ දින බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන ස්ථාන 14කදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරා. එහිදී පුද්ගලයන් 3961 දෙනෙක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. සියලු දෙනාම පාහේ අත්‍යවශ්‍ය සේවාවල සමාජිකාවන් 147 දෙනෙක් සඳහා අවවාද කිරීම සිදු කරනු ලැබුවා. කොවිඩ් ව්‍යාප්තියත් සමග හිස එසවූ කළු දිලීර රෝගය ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක වසංගත තත්වයකට පැමිණ තිබෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත 29කට මෙම රෝගය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන්. ඉන්දියාවේ කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග පැතිරී යන කළු දිලීර රෝගය වැළඳුණු පුද්ගලයන් සංඛ්‍යාව 9000කට ආසන්න වී තිබෙනවා. රෝගීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ වසංගතයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලින්. රෝගීන් වැඩිවීමත් සමග ඉන්දියාවේ ප්‍රාන්ත 29කට මෙම රෝගය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන්. මෙම දිලීරය ආසාදිත වූවන්ගේ ඇස්වලට සහ ශ්වසන මාර්ගයට හානි සිදුවීමෙන් පසුව මොළයට දැඩිව බලපාන බවයි පැවසෙන්නේ. සැත්කමකින් කළුදිලීර රෝගය වැළඳුණු මගේ යාළුවගේ හනුව ඉවත් කළා. වෛද්‍යවරුන් පවසන්නේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් ඇසකුත් ඉවත් කරන්න වෙනවා කියලා. අපිරිසිදු මුහුණු ආවරණ භාවිතය මුහුණු ආවරණ සේදීමෙන් තොරව නැවත භාවිතය හා නිසි අයුරින් වාතාශ්‍රය නොලැබෙන කාමරවල රෝගීන් රඳවා තැබීම මෙසේ කළුදිලීර රෝගය පැතිරීමට බලපා ඇති බවටයි දිල්ලි සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කරන්නේ. අඛණ්ඩව 7 වන දිනටත් ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂ 3ට අඩු අගයක් ගෙන තිබුණා. ඊයේ වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3788ක්. ඩ්‍රෝන කැමරාවකින් ලබාගත් මේ දර්ශනවල දැක්වෙන්නේ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මලසිරුරු ආදාහන හා භූමදාන කටයුතු බහුලව සිදු කිරීම හේතුවෙන් ඉන්දියාවේ ගංගා නදියේ ඉවුරු දිස්වන ආකාරයයි. දිල්ලි අගනුවර සහ තමිල්නාඩු ප්‍රාන්තයේ ලොක්ඩවුන් වැඩපිළිවෙල යලි දීර්ඝ කර තිබෙනවා. ඉන්දියාවේ චටිස්ගර් ප්‍රාන්තයේ ලොක්ඩවුන් සීමා මැද ඖෂධ මිලදී ගැනීමට පිටතට ගිය පුද්ගලයෙකුට ඉන්දියානු පරිපාලන සේවා නිලධාරියෙකු පොලිස් නිලධාරීන් සමග එක්ව පහර දෙන අයුරු කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. කිසිවක් නොවිමසා සිදු කළ මෙම පහරදීම ප්‍රාන්ත මහ ඇමතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති අතර අදාළ පරිපාලන නිලධාරියා වහාම ඉවත් කරන ලෙස නියෝග කර තිබුණා. එන්නත්කරණය හමුවේ ඇමරිකාවේ දින 7ක නව ආසාදිතයින් සාමාන්‍ය දිනකට 27815ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ පසුගිය ජුනි මාසයෙන් පසුවයි. මේ සතිය වන විට නව ආසාදිතයින් රෝහල්ගත කිරීම සහ මරණ ක්‍රමයෙන් පහළ බැස ඇති අතර ජන ජීවිතය නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ආණ්ඩුව රටේ ආර්ථිකය ගැන සිතා කටයුතු කර සෞඛ්‍ය උපදෙස් නොතකමින් ජනතාව බිල්ලට නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ අතර පක්ෂ විපක්ෂ නියෝජිතයන්ද රටේ පවතින කොවිඩ් අවදානම පිළිබඳව අදහස් පළ කළා. ලංකාවට එන්නත් කෝටි 3ක් වුවමනයි. ඒ සියල්ලම මේ අවුරුද්දේ ලබා ගන්නට බැරි වෙනවා. නමුත් සියලු දෙනාටම මේ අවුරුද්දේ ලැබෙන්නේ නැති නිසා මේ වෛරසය පැතිරෙන එක තවත් පාලනය කරන වැඩසටහන වෛද්‍ය උපදෙස් එක්ක අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. ආර්ථිකය කියලා ජීවිත බෙල්ලට දෙන්න එපා. මේක බහිරව කන්දක් නෙමෙයි. අපි ඩොලර් කෝටි 20ක් ආයෝජනය කරන්න නොවැම්බර් මාසේ එන්නත් වෙනුවෙන් අද මේ ප්‍රශ්නේ මේ රටේ නෑ. විදේශ විනිමය ලබා ගන්න කියලා අපි ඉන්දියන් සංචාරකයෝ ලංකාවට ගෙනල්ලා මේ වෛරසය තවත් පැතිරුණා. එහෙනම් අද අපිට පෙනෙන්නේ මේ කොමිටි වලින් මේ වැඩ කටයුත්ත කරන්න බෑ. රටවහන්ට වමනා නම් ඒ වගේම වමනා උදවියට රජයෙන් සහනාධාර දිය යුතුයි. දැන් තියෙන්නේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමයි මේ බලතල අරගෙන මේ සැලැස්ම සකස් කරන්න. කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා. මේ අතර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේද කොවිඩ් අවදානම හමුවේ රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. සුදර්ශනී ෆර්නාන්ඩෝ පුල්ලේ ඇමතිතුමය උපරිමය කරනවා. සාමාන්‍යයෙන් අපි විපක්ෂයේ ඉන්න අය ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු ගැන හොඳ කියන්නේ නැහනේ. හැබැයි එතුමිය උපරිමය කරනවා කියලා අපිට මාධ්‍යයෙන්ම පේනවා. අපි රජයට සම්පූර්ණ සහාය දෙනවා ජීවිත බේරා ගන්න. ඒතර පක්ෂ වේදයෙන් තොරව තමයි මේ වසංගතය වැළඳින්නේ කාටවත්. ඒ නිසා පක්ෂ වේදයෙන් තොරව මේකට මුහුණ දෙන්න ඕන අපි සියලු දෙනාම. මේ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයෝ සියලු දෙනාම
ලංකාවේ තියෙන වෛද්‍ය සංඝ 4ක් පැහැදිලිවම කියනවා අද මේ තත්ත්වය තුල රට අඩුම ගානේ දින 14ක් වහන්න කියලා. නමුත් රජය මේක ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. මේ දෛනික ආදායම උපයලා ඉන්නේ. ඉතින් මෙයාට අසාධාරණයක් වෙන්න බෑ රට 100%ක් වහලා දාලා. ඒ හින්දා මේ දෙගොල්ලම ආරක්ෂා කරනවා. ආර්ථික යුද්ධ ජයග්‍රහණය කරන්නත් ඕනේ, කොරෝනා යුද්ධ ජයග්‍රහණය කරන්නත් ඕනේ. එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපි දැනගත්ත අර ගිහිල්ලා උද්ඝෝෂණ කරනකොට ඕකට මුහුණ දෙන්න වෙයි කියලා. අපි එතුමාටයි එතුමාගේ බිරිඳටයි ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. Then on topic විශේෂාංගය. කොච්චර විතර ප්‍රමාණයක් ගීමා ලංකාවේ වාර්ෂිකව මේ නිෂ්පාදන සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවද? ඇතරම අපි දැනට යුනිට් මිලියන 190 අපි එළියට දාන්න බලාපොරොත්තු වෙනවා. ලංකා මුදලින් බිලියන 2.9ක්. බිලියන 2.9ක් ලංකාව ඉතුරු කරගන්න පුළුවන් යානනේ නතර වෙන එක. ඊට අමතරව අපි දැන් කලින් කිව්වා අපි 3ෙන් 2 ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිතව හෙට දිනේ සුළි කුණාටුවක් නිර්මාණය වන බැවින් නැවත දැනුම් දෙනතුරු දීවර හා නාවික කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවර ප්‍රජාවට දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ හෙට සිට එළඹෙන 26 වනදා දක්වා බස්නාහිර සබරගමුව මධ්‍යම හා දකුණු පළාත්වලට තද වැසි ඇතිවිය හැකි බවයි. ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය අද වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ මේ දිනවල තියෙන වර්ෂාපතනයට ප්‍රධානම හේතුව වෙන්නේ උතුරු අන්දමන් දූපත් අසල තියෙන මේ අඩු පීඩන කලාපය. එතකොට මේක හෙට දිනේ වෙන විට සුළි කුණාටුවක් බවට පරිවර්තන ලකුණු පහළ වෙලා තියෙනවා. නමුත් මේක දිවයිනෙන් බැහැරට තමයි ගමන් කරන්නේ. මේ බොහෝ විට 26 වෙනි දින වෙන විට ඉන්දියාවේ බටහිර වෙරළබඩ තීරයට ඇතුළු වෙන ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. මේකේ වක්‍ර බලපෑම තමයි තියෙන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිර්තදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීමත් සමග බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි. ඒ අනුව හෙට සිට එළඹෙන 26 වන දින දක්වා මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවන අතර සුළං තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශය තුළ ධීවර හා නාවික කටයුතු වලින් ඉවත් වන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා. සුළි කුණාටුව හේතු කොටගෙන මුහුදු රළ ඉහළ යෑමේ තත්ත්වයන් සහ මුහුද රළු වීමේ හැකියාවන් තියෙනවා. ඉතින් මේ නිසා ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානය යොමු කරන්න. ආපදා තත්ත්වයකදී සහන සැලසීම හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ගොන් හමුදාවේ හෙලිකොප්ටර් 9ක් සහ නාවික හමුදාවේ සහන කණ්ඩායම් සූදානම් කර තිබෙනවා. පැවති අධික වැසි හේතුවෙන් ගාල්ල ඉමදුව ප්‍රදේශයේ බෝගහගොඩ හතන්ගල මාර්ගයේ කොටසක් නායෑමට ලක්ව ඇති අයුරුයි මේ. මේ අතර කොටගල තේවත්තක වැඩ කරමින් සිටි සේවකයින් 17 දෙනෙකු අකුණු සැර වැදී කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ ඒකකයේ පවසන්නේ කොළඹ කළුතර ගාල්ල හම්බන්තොට රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කයටත් මධ්‍යම කඳුකරයටත් ගංඋතුර සහ නායෑමේ අවදානමක් පවතින බවයි. සියලුම ගංගාවන් පසුගිය දිනවල ඇති වූ වර්ෂාව අනුව දැන් ජල මට්ටම සාමාන්‍යයෙන් සුළු ගංගොතරක් පත් වෙන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඒ අනුව ගංගා ද්‍රෝණි වල සිටින සියලුම දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. කැලණි ගඟ, ගින් ගඟ, නිල්වලා ගඟ විශේෂයෙන් මේ අර ගාල්ල සහ මාතර තමයි මුලින්ම බලපෑම ඇති විය හැක්කේ. මේ නායන ප්‍රදේශයන් වලට අවවාද දීලා තියෙනවා. ඒ අවවාදයේ අනුව කටයුතු කරන්න අපි ඉවත් වීමට දැන්නුවොත් අනිවාර්යයෙන්ම ඉවත් වේ යුතුයි කියලා අපි දන්වා සිටිනවා. ඔබ යලිත් එක්වන්නේ අද දෙරණ සමගයි. දැන් තවත් පුවත් කිහිපයක්. කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න තවමත් පාලනය කරමින් ඇති අතර නෞකාවේ තිබෙන අන්තරායක ද්‍රව්‍ය පිළිබඳ විමර්ශන කිරීමට ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායම අද පස්වරුවේ නැව වෙත ළඟා වුණා. නෞකාවේ ගින්නෙන් සිදුව ඇති පරිසර හානිය නිශ්චය කිරීමට සමුද්‍රීය පරිසර අධිකාරිය ප්‍රමුඛ ඒකාබද්ධ කණ්ඩායමක්ද අද පස්වරුවේ නැව වෙත ළඟා වුණා. මේවා ගැන සියල්ලම අපිට බලන්න වෙන්නේ විශේෂඥ පිරිස ලබා දෙන උපදෙස් අනුව. සංචරණ සීමා ක්‍රියාත්මකව පැවති ඉකුත් 17 වනිදා මිරිස ප්‍රදේශයේ පුද්ගලයෙකු බස් රථයකට යට වී ජීවිතක්ෂයට පත්වීමට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. එහිදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් පුද්ගලයාට පහර දෙන ආකාරය සහ ඉන්පසු ඔහු ඇද වැටි බස් රථයකට යටවන අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබුණා.
පහරදුන් පුද්ගලයා සහ අදාළ බස් රථයේ රියදුරු වැලිගම පොලිස් ස්ථානයේ විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පහර දීම සිදු වන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද රාජකාරිය පැහැර හැරීමට අදාළව අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මනුසා දෙරණ ඩයලොග් ආයතනය සමගින් එක්ව ආරම්භ කළ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන 6 වෙනි දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. මීට සමගාමීව රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදාදීමද සිදු කෙරුණා. මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව රජයේ රෝහල් වෙත අත්‍යවශ්‍ය උපකරණ බෙදාදීමේ ක්‍රියාන්විතය ආරම්භ කළේ ඉකුත් 18 වෙනිදායි. ඒ යටතේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට අවශ්‍ය උපකරණ ලබාදීම සිදු වුණේ මෙලෙසින්. මෙම කොවිඩ් වසංගත සමයේ මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතන දෙක එකතු වෙලා කරන මේ සහන වැඩපිළිවෙල තුලින් අපිට අද ලැබුණු මේ සියලු ද්‍රව්‍ය වලට සියලු දෙනාට ස්තුතිවන්ත වෙන අතර මේ වැඩපිළිවෙල තවදුරටත් කරගෙන යාමට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය නිසා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් දෛනික ජීවිතය අඩාල වූ අපේම ජනතාව සොයා යමින් ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩපිළිවෙලද අදත් ක්‍රියාත්මක කෙරුණා. මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව මෙම සමාජ සත්කාරය ඉදිරියේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින තරගය මේ වන විට ඩකා නුවරදී පැවැත්වෙනවා. ලකුණු 258ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මීට මොහොතකට පෙර කඩලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කරගෙන සිටියා. බංග්ලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වූ පළමු එක්දින තරගයේ කාසිය වාසිය දෙනු බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 257ක්. බංග්ලාදේශයේ පළමු කඩලු 4 ලකුණු 99කදී බිඳවැටුණු අතර පස්වන කඩුල සඳහා මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් එක්ව ලකුණු 109ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා. එහිදී මුෂ්ෆිකර් රහීම් ලකුණු 84ක් සහ මහමුදුල්ලා ලකුණු 54ක් රැස් කළා. පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 45කට කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. He goes big time and it's going. And then of course ලකුණු 258ක ඉලක්කය හඹා යාම සඳහා පිටිට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩලු 6 ලකුණු 102ක් තුලදී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා. got him. Make that one more. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.